හොඳයි හැම කෙනෙක්ම සුවපත් වේවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්යෝ අට්ටාංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ දුකින් මිදී නිදහස් වෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? සමුදය නිරෝධ කරන්න ඕනේ. අපි තේරුම් ගන්න ඕන අපිට කළ හැකි කළ යුතු එකම එක ක්‍රියාකාරකම තමයි මේ සමුදය නිරෝධ කරන්න ඕන. සමුදය නිරෝධ කරනවා කියලා අපි මොකද කරන්න ඕනේ? මේ රාගය, ද්වේෂය, මෝහය. රාගය වීත රාගී කරන්න ඕන, ද්වේෂය වීත ද්වේෂී කරන්න ඕන, මෝහය වීත මෝහී කරන්න ඕන. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒකයි තේරුම් ගන්න ඕන. ඒකනම තමයි අපි කියන්නේ සංඛාර විසංඛාර කරනවා කියලා. එතකොට මේ දක්වා අපි කරපු වැඩසටහන් වලදී ධර්මදේශනාවලදී අපි විග්‍රහ කළා මේ ධ්වතාවය. ධ්වතාවය පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඒ ධ්වතාවයෙන් පෙන්නලා දුන්නේම හැම තැනදීම මෙන්න මේ සමුදය නිරෝධ කරන්න ඕන කියන එකයි. සබ්බ පාප පස්ස අකරණං කුසල අස්ස උපසම්පද. අස්ස පස්ස ආන පාන බාල සමාගම සතන් සමාගම සේවිතබ්බා අසේවිතබ්බා කරණීය අකරණීය. ඔය ඔක්කොගෙම විග්‍රහ කළේ ධ්වතාවයයි. පැවැත්ම අපවැත්ම චර චරණ. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපි දැන් තේරුම් ගන්න ඕනේ නම් අපිට කළ හැකි කළ යුතු එකම එක ක්‍රියාකාරකම මේ සමුදය නිරෝධ කරන එකයි. එහෙනම් සමුදය නිරෝධ කරන්නේ කොහොමද? සමුදය නිරෝධ කරන්නේ කොහොමද? ඒකට නම් මේ සතර කමඨහන් වඩන්න ඕන. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණානුස්සති ඉතිමා චතුරාර්යකා භික්ඛු භාවෙය්‍ය සීලව. සතර කමඨහන් වඩන්න නම් අපි තේරුම් ගන්න ඕන මොකද්ද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන සතර සතිපට්ඨාන සූත්‍රය. සතර සතිපට්ඨානය කියන්නේම සතර කමඨහන් වැඩිමයි. ඒකයි තේරුම් ගන්න. සතර කමඨහන් වැඩිමයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන සමුදය නිරෝධ කරන්න ඕන. සමුදය නිරෝධ කරන්න තියෙන එකම ක්‍රමවේදය තමයි සතර කමඨහන් වැඩිම. එහෙමත් නැත්නම් මේ සතර සතිපට්ඨානේ අනුගමනය කිරීම. එහෙනම් අපි තේරුම් ගන්න ඕන රාගයක් උපදින්න එනකොට අපි මොකද කරන්න ඕනේ එහෙනම්? රාගයක් උපදින්නයි එන්නේ. මොකද කරන්න ඕනේද? වහාම අසුභානුස්සතිය වඩන්න ඕනේ. මම මොනාද කර කර ඉන්නේ? අදාළත්වයක් නැහැ. අපිට උදේ නැගිටපු වෙලේ සිට රෑ නිදියන මොහොත දක්වා ඕනෑම වෙලාවක ඕනෑම ඉරියව්වක ඕනෑම ඇඳුමක් ඇඳගෙන බාහිරයෙන් ඕනෑම ක්‍රියාකාරකමක් කර කර ඉන්න ගමන් අපිට රාගය, ද්වේෂය, මෝහය උපදිනවා. අර සම්පජානකාරී පබ්බේදී බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒකයි. ඒක නිසා අපි මොන දේ කර කර හිටියත් අපිට තරහ යනවා. ඒ කියන්නේ ද්වේෂය උපදිනවා, රාගය උපදිනවා, මෝහය උපදිනවා. එහෙනම් අපි එතනදීම මේකට ප්‍රතික්‍රියාවක් දක්වන්න ඕන. මේ සමුදය නිරෝධ කරන්න ඕන. ඔන්න එහෙනම් දැන් අපිට රාගයක් උපදින්නයි එන්නේ. දැන් මොකද කරන්න ඕනේ? කොහොමද මේ රාගය විතරාගී කරන්නේ? වහාම අසුභානුස්සතිය වඩන්න ඕන. අන්න ඒක තමයි සමතය. අසුභානුස්සතිය වඩපු ගමන්ම මරණානුස්සතිය වඩන්න ඕන. මරණානුස්සතිය වඩපු ගමන් ඒ කියන්නේ අසුභානුස්සතියයි මරණානුස්සතියයි නිවැරදිව වැඩුවා නම් මොකද වෙලා තියෙන්න ඕනේ? අර උපදින්න ආපු රාග බීජය උදුරා දමලා තියෙන්න ඕන, ඉදිරිලා තියෙන්න ඕන. ඒකට තමයි කිව්වේ බුද්ධානුස්සතිය කියලා. අන්න එහෙනම් රාගය වීතරාගී කරපු ක්‍රමවේදය. එහෙනම් දැන් ඔන්න අපිට ද්වේෂයක් උපදින්නයි යන්නේ. මොකද කරන්න ඕනේ අපි? වහාම මෙත්තානුස්සතිය වඩන්න ඕන. අන්න සමතය. මෙත්තානුස්සතිය වඩපු ගමන් මොකද කරන්න ඕනේ? වහාම මරණානුස්සතිය වඩන්න ඕන. දෙක හරියට වැඩුවා නම් මොකද වෙන්න ඕනේ? අර උපදින්න ආපු ද්වේෂ බීජය
උදුරා දමලා තියෙන්න ඕන. ඉදිරිලා තියෙන්න ඕන. අන්න එහෙනම් බුද්ධානුස්සතිය වැඩිලා තියෙන්න ඕන. අන්න එහෙනම් ද්වේෂය වීත ද්වේෂී කළා. ඒකයි තේරුම් ගන්න ඕනේ. ද්වේෂය වීත ද්වේෂී කළා. එහෙනම් මෝහයක් උපදින්නයි එන්නේ. මොකද කරන්න ඕනේ? වහාම මරණානුස්සතිය වඩන්න ඕන. විපස්සනාව වඩන්න ඕන. මෝහයට සමතයක් නැහැ. විපස්සනාව වඩන්න ඕන. මරණානුස්සතිය වඩපු ගමන් ඒ මරණානුස්සතිය නිවැරදිව වැඩුවා නම් මොකද වෙලා තියෙන්න ඕනේ? උපදින්න ආපු මෝහ බීජය උදුරා දමලා තියෙන්න ඕන. ඉදිරිලා තියෙන්න ඕන. ඒක තමයි බුද්ධානුස්සතිය වැඩිලා තියෙන්න ඕන. අන්න එහෙමනම් උපදින්න ආපු මෝහ බීජය වීතමෝහී බවට පත් කළා. අන්න එහෙනම් දැන් රාගය, ද්වේෂය, මෝහය වීතරාගී, වීතද්වේෂී, වීතමෝහී කළා. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන සති මේ ඔක්කොම අනුස්සති. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා තියෙනවා අනුස්සති 4ක්. මේ අනුස්සති 4 වඩනකොට තවත් අනුස්සති 6ක් සමග අනුස්සති ඔක්කොම කීයක් වැඩෙනවද? අනුස්සති 10ක් වැඩෙනවා. ඒකයි තේරුම් ගන්න. අනුස්සති 10ක් වැඩෙනවා. ඔක්කොම සති මේ අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. එහෙනම් අපි තේරුම් ගන්න ඕන යමෙක් මෙන්න මේ ආකාරයට සතර කමඨහන් වඩයිද ඒ පුද්ගලයා මොකද කරන්නේ? සමුදය නිරෝධ කරනවා. සමුදය නිරෝධ කරනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. සමුදය නිරෝධ කරනවා. සමුදය නිරෝධ කරන්න තමයි මේ ක්‍රමවේදය බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා දෙන්නේ. යන්න එහෙනම් දැන් මේ සමුදය නිරෝධ කරන පුද්ගලයා අත්දැක ගන්නවා. පසක් කොට අත්දැක ගන්නවා. මොකද්ද පසක් කොට අත්දැක ගන්නෙ? චතු ආර්ය සත්‍ය. චතු ආර්ය සත්‍ය පසක් කොට අත්දැක ගන්නවා. අන්න එහෙනම් දකින්නවා ඉස්සර නම් මම රාගයෙන් බැඳුනා, ද්වේෂයෙන් බැඳුනා, මෝහයෙන් බැඳුනා. රාගයෙන් බැඳුනා, ද්වේෂයෙන් බැඳුනා, මෝහයෙන් බැඳුනා. ඒ බැඳීමේ ප්‍රතිඵලය වශයෙන් මොකද වුනේ? දුකක් නිර්මාණය කරගත්තා. ඉස්සර නම් මම ප්‍රිය ලෙස බැඳුනා, රාගයෙන් බැඳුනා, අප්‍රිය ලෙස බැඳුනා, ද්වේෂයෙන් බැඳුනා, ප්‍රිය අප්‍රිය අතර සංසන්දනය කරමින් මැන බැඳුනා, මෝහයෙන් බැඳුනා. ඒකයි තේරුම් ගන්න. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ අපිට මේ ජාති පි දුක්ඛ, ජරා පි දුක්ඛ, මරණම් පි දුක්ඛ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සා උපායාසා පි දුක්ඛ, අප්පියෙහි සම්පයෝගෝ පි දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ පි දුක්ඛෝ, යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා පි දුක්ඛ. ඒකයි තේරුම. රාගයෙන් බැඳුනා, ද්වේෂයෙන් බැඳුනා, මෝහයෙන් බැඳුනා නම් මොකද වෙන්නේ? දුක උදා වෙනවා. බැඳුනා කියන්නේ පංචස්කන්ධේ උපාදානය කරගත්තා. රාගයෙන් උපාදානය කරගත්තත්, ද්වේෂයෙන් උපාදානය කරගත්තත්, මෝහයෙන් උපාදානය කරගත්තත් පංචස්කන්ධේ උපාදානය කරගත්තා නම් සංකිත්තේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛ. ඔකයි තේරුම් ගන්න. අන්න එහෙනම් මේ සුතවත් ආර්ය ශාවකයා දැන් තේරුම් ගන්නවා ඉස්සරහා මම රාගයෙන් බැඳුනා, ද්වේෂයෙන් බැඳුනා, මෝහයෙන් බැඳුනා. හැබැයි දැන් මේ රාගය විතරාගී කරනවා, ද්වේෂය විතද්වේෂී කරනවා, මෝහය විතමෝහී කරනවා. මේ සමුදය නිරෝධ කරනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. සමුදය නිරෝධ කරනවා. ඉස්සරණ අර යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දනි. ඒ කිව්වේ අර නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඒකයි තේරුම් ගන්න. ඉස්සරනම් මෙම රාගයෙන් බැඳිලා තණ්හාව ඇති කරගත්තා. තණ්හාව ඇති කරගත්තා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඒ වගේම ඉස්සර මේ රූපවලට බැඳිලා මොකද කරේ? එත්තේසා තණ්හා uppajjamaana uppajjati. එත්ත නිවිසමානා නිවිසති. ඉස්සර රාගයෙන් බැඳුනා, ද්වේෂයෙන් බැඳුනා, මෝහයෙන් බැඳුනා.
ඒ බැඳෙන තන තණ්හාව නිර්මාණය කරගත්ත තැනකට හා වුණා. ඒකයි තේරුම් ගන්න ඕනේ. එතනම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බැඳිලා රාගය ද්වේෂය මෝහය බැඳිලා උපාදානයක් සිද්ධ කරගත්තා. හැබැයි දැන් මේ සුත්තවත් අරිය ශාවකයා සමුදය නිරෝධ කරන අරිය ශාවකයා එහෙම බැඳිනවද? පංචස්කන්ධේ උපාදානය කරගන්නවද? නැහැ. ඒකයි තේරුම් ගන්න. දැන් මොකද කරන්නේ මේ සුත්තවත් අරිය ශාවකයා මේ සමුදය නිරෝධ කරන අරිය ශාවකයා? එත්තේසා තණ්හා මොකද කරන්නේ? පහීයමානා පහීයති. එත් නිරුජ්ජමානා නිරුජ්ජති. එතනදි මර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බැඳෙන්න යන තැනදිම ඒ රාගය ද්වේෂය මෝහය නිරෝධ කරනවා. සමුදය නිරෝධ කරනවා. ඒකටමයි කිව්වේ අර අත නිබ්බින්දති දුක්ඛේ කියලා. ඒ කියන්නේ මේ දුකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කොතනදීද? එතනදිමයි. අර බැඳෙන්න යන තැනදිමයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. බැඳෙන්න යන තැනදිම. එහෙනම් මේ අපි තේරුම් ගන්න ඕන මේ දුකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් අපිට මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් බැඳෙන්න යන තැනදිමයි. බැඳුණා නම් දුක උදා වෙනවා. අන්න දැන් එහෙනම් මේ සුත්තවත් අරිය ශාවකයා මේ රාගය, ద్వේෂය, මෝහය විතරාගී විත ද්වේෂී විත මොහි කරනවා. ඉස්සර නම් මේ අසුතවත් පු탁ජනෙක් කාලේ මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බැඳිලා අර ආමිෂ සුවයක් වින්දා. සුඛ සෝමනස්සයක් වින්දා, දුක්ඛ දෝමනස්සයක් වින්දා, අදුක්ඛම අසුඛ සුවයක් වින්දා. හැබැයි දැන් මේ සුතවත් ආර්ය ශාවකයා සුවයක් විඳින්නේ නැද්ද? සුවයක් විඳිනවා. හැබැයි නිරාමිසයි. නිරාමිස සුඛ වේදනාවක්, නිරාමිස දුක්ඛ වේදනාවක්, නිරාමිස අදුක්ඛම අසුඛ වේදනාවක් විඳිනවා. ඒක නිසා දැන් මේ සමුදය නිරෝධ කරන සුතවත් අරිය ශාවකයා තේරුම් ගන්නවා මේකේ මේ මම නිරාමිස සුවයක් විඳිනවා කියලා. ඒ වගේම තේරුම් ගන්නවා එහෙනම් මේක තමයි එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා. මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. ඒකයි තේරුම් ගන්න ඕනේ. මේක තමයි දුකින් මිදී නිදහස් වෙන්න තියෙන මාර්ගය. මේක තමයි ධම්මානුධම්ම පටිපදාව. මේක තමයි අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. ඒකයි තේරුම් ගන්න ඕනේ. අන්න එහෙනම් දැන් මේ සුත්තවත් අරිය ශාවකයා මේ චතු අරිය සත්‍ය පසක් කොට අත්දැකගෙනයි ඉන්නේ. අන්න ඒ වගේම ඔහු අත්දැක ගන්නවා මෙන්න මේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියන මෙන්න මේ අංග 8කින් යුත් මාර්ගය. ඒ විතරක් නෙමේ ඔහු පසක් කොට අත්දැක ගන්නවා තමා තුළ මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මම පූර්ණය වෙනවා කියලා. පූර්ණය වෙමින් තියෙන කියලා. මොකද තමා සමුදය නිරෝධ කරනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. සමුදය නිරෝධ කරනවා. එතකොට අපි දන්නවා මේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියලා මොකක්ද අපිට බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරු අපිට දේශනා කරලා තියෙනවා ලෞකික සම්මා දිට්ඨියක්. ඒ වගේම ලෝකෝත්තර සම්මා දිට්ඨියක්. ඒ වගේම මිච්ඡාංගාටකුත් විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා මේ සුත්තවත් ආර්ය ශාවකයා මේ සමුදය නිරෝධ කරන ආර්ය ශාවකයාට පුළුවන් වෙනවා අර අපි විග්‍රහ කරලා තියෙන ද්වෛතාවයට අනුව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරුම් ගන්න. ඒ විතරක් නෙමේ අර ත්‍රිපරිවට්ටයට අනුවත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරුම් ගන්න. එතකොට අපි දන්නවා බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් කලින් මිනිස්සු දන් දුන්නා, සිල් රැක්කා, භාවනා කළා. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාම කළා. ඒ විතරක් නෙමේ පවුත් කළා. ඒකනේ තේරුම් ගන්න. ඒක නිසා පව් කරලා සත්වයා කොහෙද ගිහිල්ලා උපදින්නේ? දුගතියේ උපදිනවා. දුගති කීයක් තියෙනවද? දුගති කීයක් තියෙනවද? දුගති 4. ඒක තමයි සතර අපාය. ඒක නිසා බුදුහාරෝ පෙන්නලා දෙනවා අපිට විග්‍රහ කරලා දෙනවා මේ මිච්ඡා අංග 8ක්. මේ දස අකුසලයක් කරමින් මිච්ඡා මාර්ගයක ගමන් කරන
අසුතවත් පුතග්ජනයෝ. ඒ අයට තියෙන්නේ මිත්‍යා දැක්මක්. ඒ අයට තියෙන මිත්‍යා දැක්මක්. මොකක්ද ඒ අයගේ දැක්ම? අර දසවස්තුක මිත්‍යා දිට්ඨිය කියලා විග්‍රහ කළෙත් ඒකයි. අර නත්ති දින්නං නත්ති ඉට්ටං නත්ති හුතං නත්ති සුඛත දුක්ඛටානං කම්මානං පලං විපාකං නත්ති මාතා නත්ති පිතා නත්ති ඉමන් ලෝකං නත්ති පරෝ ලෝකං නත්ති සත්තා ඕපපාතිකා නත්ති සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්තිති කියලා බුදුහාමුදුරුවෝ මේ මිත්‍යා දැක්මක් මිත්‍යා දිට්ඨිකෝ විපරීත දස්සන. අන්න ඒක තමයි මෙන්න මේ මිත්‍යා අංගාට මේ දස අකුසලයක් කරමින් මිත්‍යා මාර්ගයක ගමන් කරන අසුතවත් පුතග්ජනයාගේ මාර්ගය. ඒකයි තේරුම් ගන්න. ඒකටම තමයි විග්‍රහ කරන්න පුළුවන් මේ පුණ්‍යා අපුණ්‍යාභි සංකාර කියලා. ඒ වගේම අපි දන්නවා මේ පැවැත්ම තුළ බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් කලින් මිනිස්සු දන් දුන්න, සිල් රැක්කා, භාවනා කළා. අන්න එහෙනම් මේ පැවැත්ම තුළ සුගතිගාමී මාර්ගයකුත් තියෙනවා. මොනවාද කරලේ මේ සුගතිය උපදින්න? දන් දීම නිසා, සිල් රැකීම නිසා, එහෙමත් නැත්නම් භාවනා කිරීමත් නිසා කොහෙද ගිහලා උපදින සත්වය? සුගතියේ උපදිනවා. සුගති කීයක් තියෙනවද? සුගති 7ක් තියෙනවා. අපි මේ ඔක්කොම පළවෙනි පන්තියේදී විග්‍රහ කරලා තියෙනවා. සුගති 7ක් තියෙනවා. මොනවාද සුගති 7? මනුෂ්‍ය ගතියයි, දිව්‍ය ගති 6යි. ඒ වගේම තව මේ පැවැත්ම තුළ තියෙනවා බ්‍රහ්ම ගති 20ක්. බ්‍රහ්ම ගති 20ක් තියෙනවා. ඒක තමයි පැවැත්ම තුළ ඔක්කොම ගති. එහෙමත් නැත්නම් අපිට උපදින්න තැන් කීයක් තියෙනවද? 31ක් තියෙනවා. අපි ඒකට තමයි 31 තලය කියලා කිව්වේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ ගති 31ම තියෙන්නේ කොහෙද? පැවැත්ම තුලයි. පැවැත්ම තුලයි තියෙන්නේ මේ ගති 31ම. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපිට මේ පැවැත්මෙන් මිදී නිදහස් වෙන ක්‍රමවේදයයි. මේ ගති 31ෙම මිදී නිදහස් වෙන ක්‍රමවේදය. එහෙනම් මේ ගති 31ෙම මිදී නිදහස් වෙච්ච තැන තමයි නිබ්බාන කියලා කිව්වේ. ඒකයි තීරණය. එහෙනම් මොකද්ද එතන තියෙන ගතිය? මේ ගති 31න් එකක්වත් එතන නෑ. එතන න ගති. ඒකයි තීරුම් ගන්න. ඒක අපි තීරුම් ගන්න ඕන මේ ගති 31 තුල සැරිසරන්න පැවැත්ම පවත්වාගෙන යන්න බුද්ධ දේශනාවක් අවශ්‍ය නෑ. බුද්ධ දේශනාව අවශ්‍ය මොනකටද? මේ ගති 31න් හෙවත් මේ පැවැත්මෙන් මිදී නිදහස් වෙන්නයි. මේ පැවැත්ම අපවැත්ම කරන්නයි. පවත්තිතං අපපතිවත්තියන් කරන්නයි. ඒ වගේම දැන් බුදුහාමුදුරුවෝ අපිට පෙන්වලා දෙනවා දේශනා කරනවා මොකද්ද මේ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ කියලා. මොකද්ද මේ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ කියලා. ඒකෙත් අංග 8ක් තියෙනවා. ඒ කියන්නේ මේ ලෞකික සම්මාදිට්ඨිය ඉන්න පුද්ගලයා ඔහුට දැක්මක් තියෙනවා. අර මිච්ඡාංගාටේ වගේ නෙමෙයි. මේ පුද්ගලයා හිතනවා, දකිනවා, ඔහුගේ දැක්ම ඒකයි. අත්ති දින්නම්, අත්ති ඉට්ටං, අත්ති හුතං, අත්ති සුකට දුක්ඛටානං කම්මානං පලං විපාකං. අත්ති මාතා, අත්ති පිතා. අත්තිමන් ලෝකෝ, අත්ති පරෝ ලෝකෝ, අත්ති සත්තා උපපාතිකා, අත්ති සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති इति. ඒක අපි බලමු. තව ටිකක් මොකද්ද මේ ලෞකික සම්මා දිට්ඨියේ ඉන්න පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් කලින් මිනිස්සු සිල් රැක්කා. නොඑක ආකාරයේ සිල් රැක්කා. එතකොට ඒ මිනිස්සු සිල් සමාදන් වුණා. එදත් අදත් සිල් සමාදන් වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යන් සමාදානං තං වතං. යමෙක් යමක් සමාදානං වෙනවා නම් එක වතක්, එක ධෘතාංග රැකීමක්. ඕක නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරන සීලය. එහෙනම් මොකද්ද බුදුහාමුදුරුවෝ දේශනා කරන සීලය? සංවරට්ඨේන සීල.
යන් සමාදානං තං වතං සංවරට්ඨේන සීලං. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරන සීලයේ සංවර අර්ථයයි. සමාදන් වෙන සීලයක් නෙමෙයි. ඒක නිසා අපි බලමු මේ ලෞකික සම්මාදිට්ඨියේ ඉන්න පුද්ගලයා මොන වගේ සීලයක්ද ආරක්ෂා කරන්න කියලා. එතකොට මේ ලෞකික සම්මාදිට්ඨියක් තියෙන ඔය බොහෝ ආගම් වල විග්‍රහ කරන්නේ මෙන්න මේ ලෞකික සම්මාදිට්ඨියයි. බොහෝ ආගම් වල විග්‍රහ බොහෝ නෙමේ සියලුම ආගම් වල විග්‍රහ කරන්නේ ලෞකික සම්මාදිට්ඨියයි. ආගම් වල ලෝකෝත්තර සම්මාදිට්ඨියක් නැහැ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය දේශනා කරන කෙනා තමයි කරපු පුද්ගලයා තමයි බුදුහාමුදුරුවෝ. ඒ නිසා බුදුදහමේ විතරයි ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙන. සියලුම ආගම් වල තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨියක්. එහෙමත් නැත්නම් අර මිච්ඡා දිට්ඨිය. එතකොට අපි හිතමු මෙන්න මෙහෙම. යම් කිසි පුද්ගලයෙක් ඔන්න දැන් පාරේ යනවා. මේ පුද්ගලයා පාරේ යනකොට කවුරු හරි මේ පුද්ගලයාට ඇනුම් පදයක් කියනවා. ඇනුම් පදයක් ඇහිච්ච ගමන් දැන් මොකද වෙන්නේ මේ පුද්ගලයාට? මේ පුද්ගලයාගේ සිත අපිරිසිදු වෙනවා. සිත අපිරිසිදු වෙනවා. සිත අපිරිසිදු වුණාම මොකද වෙන්නේ? ඒක නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මෙන්න මෙහෙම. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පදුට්ඨේන. දැන් මොකද වෙන්නේ? භාසතිවා කරෝතිවා. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. දැන් අර සිත අපිරිසිදු වුණා. සිතේ ද්වේෂයක් ඇති වුණා. ඒක නිසා දැන් මේ පුද්ගලයා මොකද කරන්නේ? අර ඇනුම් පදයක් කියපු පුද්ගලයාට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරනවා. ඇනුම් පදයක් කියනවා. කුණුහරුපයක් හරි මොන හරි කියනවා. අන්න දැන් එහෙනම් සිත අපිරිසිදු වුණා, වචනයත් අපිරිසිදු වුණා. එතකොට මේ පුද්ගලයාත් මොකද කරන්නේ? අර ඇනුම් පදයක් කියපු පුද්ගලයා එයත් ආපහු මොන හරි කියනවා. දැන් මේක දිගින් දිගට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න එතකොට ක්‍රියාකාරකමට යනවා. දැන් අන්න අර තරහ ගිහිල්ලා කඩු පොළු මුගුරු අරගෙන කපන්න කොටන්න යනවා. අන්න දැන් එහෙනම් භාසතිවා කරෝතිවා. අන්න එහෙනම් දැන් තුන් දොරම අපිරිසිදු කරගත්තා. එතකොට අපි තේරුම් ගන්න ඕන අපි මේ තුන් දොරින්ම කර්මය බිහි කරගන්නවා. කර්මය තුන් ආකාරයි. කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම. තුන් දොරින්ම කර්මය බිහි කරගන්නවා. එතකොට මොකද්ද බුදුහාමුදුරුවෝ මේ කර්මයට දීලා තියෙන අර්ථකථනය? මොකද්ද කර්මය කියලා කියන්නේ? චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අන්න දැන් එහෙනම් අර අසුතවත් පුතග්ජනයා මේ තුන් දොරම අපිරිසිදු කරගත්තා. තුන් දොරින්ම කර්මය බිහි කරගත්තා. හැබැයි අපි හිතමු දැන් ඒ පුද්ගලයා සමහර විට අර කඩු පොළු මුගුරු ගන්න නැතුව ඉඳී. ඒ කියන්නේ කාය සංවරයක් ඇති කරගනි. සමහර විට වචනේනුත් වැරදි වචන පාවිච්චි කරන්නේ නැතුව වචී සංවරයකුත් ඇති කර ගනි. හැබැයි සිත අපිරිසිදු. සිත අපිරිසිදු. මනෝ කර්මය බිහි වෙනවා. අපි හිතමු දැන් ඔය මොකක් හරි ආගමක මොන ආගමක හරි පුද්ගලයෙක් ඒ ආගමික ස්ථානයට යනවා. ගිහිල්ලා මාසයකට දවසක් හෝ සතියකට දවසක් හෝ දිනපතාම හෝ නැවතිලා ඉන්නවා. අපි තේරුම් ගන්න ඕන එහෙනම් ඒ පුද්ගලයා මොන වගේ සංවරයක්ද ඇති කරගන්න හදන්නේ කියලා. ඒක නිසා කාය සංවරයක් ඇති කරගන්න පුළුවන්. එහෙනම් අපි දන්නවා මොනවාද මේ කයෙන් කරන අකුසල්? කයෙන් අකුසල් 3ක් කරනවා. ප්‍රාණඝාතය කරනවා. හොරකම් කරනවා. කාමයේ වර්ධවා හැසිරෙනවා. කෙනෙකුට ඔය ආගමික ස්ථානයකට ගිහිල්ලා ඒකට తాවකාලිකව ඒකෙන් වළකින්න පුළුවන්. ඒ විතරක්ද? වචනේ මොනවාද වචනයෙන් කරන අකුසල්? වචනයෙන් අකුසල් 4ක් කරනවා. මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා,
සම්පප්පලාපා. කෙනෙකුට පුළුවන් කාය සංවරයකුත් ඇති කරගන්න. හැබැයි මේ ආගම් වල මොකද්ද තියෙන අඩුපාඩුව? ආගම් වල තියෙන අඩුපාඩුව තමා ඒ ආගම් වල කිව්වට මේ මනෝසුචරිතයක් ඇති කරගන්න සිත අපිරිසිදු කරගන්න එපා කියලා කිව්වට ඒකට ක්‍රමවේදයක් ඒකේ තේරුම් ගන්න. කිසිම ආගමක මේ මනෝසුචරිතය ඇති කරගන්න ක්‍රමවේදයක් නැහැ. ඒ කියන්නේ මේ පරිපූර්ණ වශයෙන් සිත පිරිසිදු කරගන්න අර සචිත්ත පරියෝදපණං කරගන්න ක්‍රමවේදයක් කිසිම ආගමක නැහැ. බුදුහාමුදුරු බුදු වෙන්න කලින් ආගම් 62ක් තිබුණා. එදත් නැහැ. අදත් ආගම් ගණනාවක් තියෙනවා. ඒක ආගමකවත් නැහැ. හෙටත් ආගම් ගණනාවක් බිහි වෙයි. ඒ කිසි ආගමකත් බුද්ධ දේශනාවේ පමණයි මේ මනෝසුචරිතය අර සචිත්ත පරියෝදපණං කියන తত্ত্বය ඇති කරගන්න පුළුවන්. ඒකට නම් මේ බුදුහාමුදුරන්ගේ ධර්මය අහගන්න ඕන. සුතවත් ආර්ය ශාවකයෙක් වෙන්න ඕන. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන ඔය ඔක්කොම ආගම් වල කරන්න හදන්නේ ප්‍රධාන වශයෙන්ම කාය සංවරයක්, වචී සංවරයක් తాවකාලිකව ඇති කරගන්න. හැබැයි తాවකාලිකව. ඒකනේ ආගමික ස්ථානවලට යන්නේ. ගිහිල්ලා මාසයකට දවසක් හෝ සතියකට දවසක් හෝ එදාට මේවා පාලනය කරලා තියාගන්න බලනවා. හැබැයි ගෙදර ගියාට පස්සේ ආයෙත් පුරුදු විදිහට අපිරිසිදු වෙනවා. ඒකයි තීරුම් ගන්න ඕනේ. ඒක නිසා මේ අය තීරුම් ගත්තා, මේ ආගම් වල අය තීරුම් ගත්තා මේ සිත අපිරිසිදු වෙන බව දැනගත්තා. මේ සිතේ රාගයේ ද්වේෂයේ උපදින බවක් දැනගත්තා අය. ඒ අය තීරුම් ගත්තා මේකෙන් මිදී නිදහස් වෙන්න ඕන කියලා තීරුම් ගත්තා. ඒකට ක්‍රමවේදයක් කිව්වා. ඒක නිසා ඒ අය මොකද කළේ? අර කාය සංවරය, වචී සංවරය ඇති කරගත්තා වගේම ඊට එහාත් ගියා. ඊට එහා ගිහිල්ලා මොකද කරන්න පටන් ගත්තේ? භාවනා ක්‍රම භාවිතා කරන්න පටන් ගත්තා. ඒකස අපි තේරුම් ගන්න ඕන. දැන් ඔය සමාදන් වෙන ගොඩාක් සිල් තියෙනවා එක එක ආගම් වල. ඒ ඔක්කොම සිල්පද පදනම් වෙලා තියෙන්නේ එක්කෝ කාය සංවරය ඇති කරගන්න, එක්කෝ වචී සංවරය ඇති කරගන්නයි. එහෙමත් නැත්නම් මනෝ සංවරය ගැනත් කතා කරනවා. උදාහරණයක් විදිහට සමහර ආගම් වල තියෙනවා මේ අන්වස්තු ආසා නොකරන් කියලා. ඒක කොහෙන්ද නොකරන්න ඕනේ? ඒක සිතින් නොකරන්න ඕනේ. හැබැයි ආසාවක් උපදිනවා නම් මොකද කරන්න ඕනේ? ඒකට ක්‍රමවේදයක් නැහැ. ඒකයි තීරුම් ගන්න. ඒක නිසා ඔය ඔක්කොම සමාදන් වෙන සිල් ඒවට තමයි කියන්නේ වේරමණී සීලය කියලා. වේරමණී සීලය. ඒව හොඳයි. ඒව හොඳයි. ආගම් වල ඔය තියෙන වේරමණී සීලය හොඳයි. හැබැයි ඒ සිල් රැකලා ඒ සිල් සමාදන් වෙලා නිවන් දකින්න ඒක ප්‍රමාණවත් නැහැ. ඒකයි තේරුම් ගන්න. ලෞකික සම්මාදිට්ඨිය නිවන් දකින්න මදි. නිවන් දකින්න නම් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය අවශ්‍යයි. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන. දැන් මේ අසුතවත් පුතග්ජනයා මොකද කරන්නේ? අපි තේරුම් ගන්න ඕන මේ ධර්මයක් නොදන්නා අසුතවත් පුතග්ජනයා මොන ධර්මයක් නොදන්නාද? බුද්ධ ධර්මයක් නොදන්නා. බුද්ධ ධර්මය කියේ මොන ධර්මයේද? මේ භව උදුරා දමන ධර්මයක්. ඒ කියන්නේ අර රාගය, ద్వේෂය, මෝහය, රාග භව, ద్వේෂ භව, මෝහ භව උදුරා දමන ධර්මයක් නොදන්නා අසුතවත් පුතග්ජනයා හැම ක්‍රියාකාරකම කරන්නේ මොනා මුල් කරගෙනද? රාගය, ద్వේෂය, මෝහය මුල් කරගෙනයි. ඒකයි තේරුම් ගන්න. ඒ අය අර දස අකුසල් කරන්නේ, පව් කරන්නේ රාගය, ద్వේෂය, මෝහය මුල් කරගෙනයි. ඒ අය අර දන් දෙන්නේ, සිල් රකින්න මොනවා මුල් කරගෙනද? ඒත් රාගය, ద్వේෂය, මෝහය මුල් කරගෙනයි. එහෙනම් ඒ අය භාවනා කරන්න යන්නේ මොනවා මුල් කරගෙන? ඒත් රාගය, ద్వේෂය, මෝහය මුල් කරගෙනයි.
රාගය, ද්වේෂය, මෝහය කියන්නේම මොකද්ද? අවිද්‍යාව. ඒකයි තේරුම් ගන්න ඕනේ. අන්න එහෙනම් ඒ අය දස අකුසල් කරනවා, පව් කරනවා, ඒ වගේම දන් දෙනවා, සිල් රකින්නවා, භාවනාත් කරනවා. එහෙනම් ඒ අය භාවනා කරනවා කියලා මොනවද කරන්නේ? ඒ අයට කරන්න පුළුවන් උනේ භාවනා කරනවා කියලා මේ සිතේ උපදින රාගය, ద్వේෂය తాවකාලිකව යටපත් කරගත්තා. తాවකාලිකව යටපත් කරගත්තා. ඒක නිසා අන්න එහෙම මේ රාගය, ద్వේෂය తాවකාලිකව යටපත් කරගන්න පුළුවන් කසින භාවනා ක්‍රම තියෙනවා. අර වායෝ කසිනයනුත් කරන්නේ ඕකම තමයි. ඒ කියන්නේ මේ කසින භාවනා ක්‍රම ඔක්කොගෙම ඔය වායෝ කසිනේත් එහෙමත් නැත්නම් ඔය ආනපාන ප්‍රාණයාම කියන භාවනා ක්‍රමයනොත් මොකද්ද කරන්නේ? අර රාගය, ద్వේෂය తాවකාලිකව යටපත් කරගන්නවා. හැබැයි එහෙම රාගය, ద్వේෂය తాවකාලිකව යටපත් කරගත්තාම මොනවාද උදා කරගන්න පුළුවන්? ධ්‍යාන උදා කරගන්න පුළුවන්. ධ්‍යාන උදා කරගෙන කොහෙද ගිහිල්ලා උපදින්නේ? බ්‍රහ්ම ලෝකෙට යනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා කසින ක්‍රම 30ක් තියෙනවා. කසින ක්‍රම වේදයන් 30ක් තියෙනවා. වායු කසිනයත් එකක්. ඒක නිසා බුදුහාමුදුරුවෝ බුදු වෙන්නත් කලින් මිනිස්සු ඔය ආනපාන ප්‍රාණයාම භාවනාව කළා. ඔය කසින වැඩුවා. බෝධිසත්වයොත් අර ආලාර කාලාම උද්දකරාම පුත්‍ර අන්නේ ළඟට ගිහිල්ලා එහෙමත් නැත්නම් අර පස්වග පංචවග්ගීය භික්ඛූන් ළඟට ගිහිල්ලත් මොකද කළේ? ඔය භාවනා ක්‍රම තමයි භාවිතා කළේ. හැබැයි බෝධිසත්වයෝ තේරුම් ගත්තා ඒ භාවනා ක්‍රම තුල ඒ අයගේ පෙන්වලා දෙන ධර්මයන් තුල මොකද්ද නැත්තේ? න නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය. මේ නිබ්බිදා වෙන ක්‍රමවේදයක්, මේ රාග, ద్వේෂය, මෝහය උදුරා දමන ක්‍රමවේදයක් ඒ අය ළඟ තිබුණේ නැහැ. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා දැන් අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන සීලය සංවර සීලයයි. ඒ සංවර සීලයේ පිහිටන්න නම් අර කසින භාවනා ක්‍රම 30 නෙමේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මොනවාද? අනුස්සති 10ක්. අනුස්සති 10ක්. අනුස්සති 10ක්. ඒ අනුස්සති 10න් අනුස්සති 4යි වඩන්න ඕනේ. අනුස්සති 4යි වඩන්න ඕනේ. ඒ 4 වඩනකොට ඉතුරු 6ත් එක්ක 10ම පරිපූර්ණ වෙනවා. ඒක නිසා එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ පැවැත්ම තුල ඉන්න මිනිස්සයා ඔය සියලු ආගම් වල ඉන්න මිනිස්සයා කොහාටද අන්තිමටම ඒ පුද්ගලයාට එන්න පුළුවන් වෙච්ච තැන? කාය සංවරයක් ඇති කරගන්න පුළුවන් වුණා, తాවකාලික වුණත්, වචී සංවරයකුත් ඇති කරගන්න පුළුවන් වුණා, తాවකාලික වුණත්, සිතත් රාගය, ద్వේෂය తాවකාලිකව යටපත් කරගන්න පුළුවන් වුණා. ඒකට තමයි කිව්වේ චේතෝ විමුක්තිය කියලා. චේතෝ විමුක්තිය. එයාට පුළුවන් වුණා මෙන්න මේ චේතෝ විමුක්තිය උදා කරගන්න. හැබැයි ඒ අය මේ පැවැත්මෙන් මිදී නිදහස් වුණාද? නැහැ. පැවැත්මෙන් මිදී නිදහස් වුන්නේ නැහැ. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපිට තේරුණා එහෙනම් මේ පැවැත්ම තුල ඉන්න සත්වයා පව් කළත්, දන් දුන්නත්, සිල් රැක්කත්, භාවනා කළත් ඒ ඔක්කොම ක්‍රියාකාරකමට මුල් වෙලා තියෙන්නේ මොනවද? රාගය, ద్వේෂය, මෝහය, අවිද්‍යාව. ඒ අය චතු අරිය සත්‍ය පසක් කොට අත්දැකගෙන නැහැ. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා ඒ අයට මේ ක්‍රමවේදයම තමයි බුදුහාමුදුරුවෝ විග්‍රහ කළෙත් මෙන්න මෙහෙමත්. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර කියලා. අපුඤ්ඤාභි සංකාර. අර දස අකුසල් කරනවා, පව් කරනවා. ඒකයි තේරුම් ගන්න. පුණ්‍යාභි සංකාර. දන් දෙනවා, සිල් රකින්නවා. ඒ වගේම අර අනරිය භාවනා ක්‍රම අනිඤ්ඤාභි සංකාරත් කරනවා. ඔක්කොම සංකාර. රාගය, ద్వේෂය, මෝහය මුල් කරගෙන කරන ක්‍රියා.
ඒකයි තේරුම් ගන්න. රාගය, ද්වේෂය, මෝහය මුල් කරගෙනයි කරන්නේ. ඒක නිසායි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ මෙන්න මේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා මෙන්න මෙහෙම. සාසවා පුණ්‍ය භාගියා උපදි විපක්ක. සාසවා ආසව සහිතයි පුණ්‍ය භාගියා. පුණ්‍ය භාගී වූ උපදි විපක්කා විපාකයක් උදා කරලා දෙනවා. ඒ විපාකය තමයි මේ ලෞකික සම්මාදිට්ඨිය හිටියාම මෙන්න මේ සුගතිගාමිනී ගමනක් පවත්වාගෙන යන්න වෙනවා. ඒකයි තේරුම් ගන්න. අපි තේරුම් ගන්න ඕන අපි සුගතියට ගියත් දුගතියට ගියත් අපි කොහෙද ඉන්නේ? ගිහිලා තින්නේ කොහාටද? පැවැත්ම තුලමයි. ඒක නිසා බුදුහාර විග්‍රහ කළා මෙන්න මේ ලෞකික සම්මා අංග 8 සාසවා පුණ්‍ය භාගියා උපදි විපක්ක. පුණ්‍ය භාගී වූ විපාකයක් උදා කරලා දෙනවා. එහෙනම් අරක මිත්‍යාංගාට අපිට ඒකට කියන්න පුළුවන් සාසවා අපුණ්‍ය භාගියා උපදි විපක්ක. ඒකයි අර ගිහලා දුගතියේ උපදින්නේ. සාසවා අපුණ්‍ය භාගියා උපදි විපක්ක. හැබැයි බුදුහාමුදුරුවෝ ලෝකෝත්තර මාර්ගයට මොකක් කියලාද කියන්නේ? ආර්යා අනාසවා ලෝකෝත්තර මග්ගංගා. ආර්යා මේ පැවැත්ම අපවැත්ම කරන රිය අරිය කරන අනාසවා මේ ආසව වලින් මිදී නිදහස් වෙන ක්‍රමවේදය. ඒකයි තේරුම් ගන්න. අපි දැන් එහෙනම් බලමු මේ සුත්තවත් ආර්ය ශාවකයෙක් තුල කොහොමද මේ ආර්යා අනාසවා ලෝකෝත්තර මග්ගංගා මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. දැන් මේ සුත්තවත් ආර්ය ශාවකයා මොකද කරන්නේ? අර අපි කලින් කිව්වා වගේ උදේ නැගිටපු වෙලේ ඉඳලා රැ නිදින මොහොත දක්වා ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්, තරුණ කෙනෙක් වෙන්න පුළුවන්, වයසට ගිය කෙනෙක් වෙන්න පුළුවන්, රස්සාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, රස්සාවක් නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. එයා මේ බුදුහාමුදුරුවන්ගේ මේ කෙලෙස් නැසන ධර්මයේ අර කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා ශ්‍රවණය කරලා තියෙනවා. ඒක නිසා මේ කල්යාණ මිත්‍රයා මේ පුද්ගලයාට මේ සුත්තවත් ආර්ය ශාවකයාට කියලා දීලා තියෙනවා. කොහොමද මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන්නේ කියලා. ඒක නිසා ඒ පුද්ගලයා තුළ දැක්මක් තියෙනවා. මොකද්ද ඔහු තුළ තියෙන දැක්ම? හේතු බිහි කරන තාක්කල් මොනවාද හේතු? රාගයේ හේතුවකි, ද්වේෂයේ හේතුවකි, මෝහයේ හේතුවකි. මේ හේතු බිහි කරන තාක්කල් මොකද වෙන්නේ? ඒකේ විපාකයක් උදා වෙනවා. මොකද්ද විපාකය? ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, දුක්ඛ, දෝමනස්ස, ශෝක, පරිදේව, උපායාස. අන්න උදා වෙනවා විපාකයක්. ඒක තමයි දුක. ඒක තමයි පැවැත්ම. ඒක තමයි දුක් පැවැත්ම. ඒක නිසා මේ සුත්තවත් ආර්ය ශාවකයා මේ හේතුඵල ධර්මයේ මොකද්ද කියන්නේ මොකද්ද කියලා දැන් තේරුම් අරගෙනයි ඉන්නේ. ඒ නිසා ඔහු තේරුම් ගන්නවා මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් විය හැකි. මිදී නිදහස් විය යුතුයි. මේ සමුදය නිරෝධ කළ හැකි. මේ සමුදය නිරෝධ කළ යුතුයි. අන්න ඔහු තුල තියෙන දැක්ම. සම්මා දිට්ඨිය. මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සදහටම මිදී නිදහස් විය හැකි. මිදී නිදහස් විය යුතුයි. අර ජාති ධම්ම වලින්, ජරා ධම්ම වලින්, ව්‍යාධි ධම්ම වලින්, මරණ ධම්ම වලින්, දුක්ඛ, දෝමනස්ස, ශෝක, පරිදේව, උපායාස වලින් මිදී නිදහස් විය හැකි. මිදී නිදහස් විය යුතුයි කියන දැක්ම දැන් මේ පුද්ගලයා තුල තියෙනවා. අන්න එහෙම තියෙන පුද්ගලයා තුල දැන් මොකද වෙන්නේ? මේ සිතේ රාගයක්, ද්වේෂයක්, මෝහයක් උපදින්න එනකොට එයා මොකද කරන්නේ? අපි දැන් උදාහරණයක් ගමු. ඔන්න දැන් ද්වේෂයක් උපදින්නයි එන්නේ. අන්න දැන් පජානාති වුණා. පජානාති. වර්තමාන මොහොතේ තමාගේ සිතේ සිද්ධ වෙන්න යන වෙනස දැනගත්තා. දැන් මොකද කරන්නේ? ඕන දැන් ද්වේෂයක් උපදින්නයි යන්නේ. දැන් මොකද කරන්නේ? මෙත්තානුස්සතිය වඩනවා. මෙත්තානුස්සතිය වඩනවා. මෙත්තානුස්සතිය වඩපු ගමන් මරණානුස්සතිය වඩනවා. මරණානුස්සතිය වඩනවා. එහෙනම් දැන් අපි තීරුම් ගන්න ඕන මෙත්තානුස්සතියයි මරණානුස්සතියයි නිවැරදිව වැඩුවා නම් මොකද වෙන්නේ?
බුද්ධානුස්සතිය වැඩෙනවා. අර උපදින්න ආපු ද්වේෂ බීජය උදුරා දැමුවා. ඒ කියන්නේ උපදින්න ආපු ද්වේෂය වීත ද්වේෂී කළා. දැන් අපි බලමු මොකද්ද උතන කරලා තියෙන්නේ කියලා. අන්න එහෙනම් මේ ක්‍රියාකාරකම කරන්න ගියා කියන්නේම ඒ කියන්නේ ද්වේෂයක් උපදින්න එනකොටම මෙත්තානුස්සතිය වඩන්න පටන් ගත්තා කියන්නේම ඔහු තුල දැක්මක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මොකද්ද ක්‍රියාත්මක වෙලා තියෙන දැක්ම? මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් විය හැකි, මිදී නිදහස් විය යුතුයි. මේ සමුදය නිරෝධ කළ හැකි, සමුදය නිරෝධ කළ යුතුයි කිය. අන්න එහෙනම් ඔහු තුල මේ සම්මාදිට්ඨිය, සම්මාදිට්ඨි පුබ්බංගම. අන්න එහෙනම් සම්මාදිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. අර ද්වේෂයට විරුද්ධව දැන් මොකද්ද කරන්නේ? මෙත්තානුස්සතිය වඩන්න. ඒ කියන්නේ මොකද්ද කරලා තියෙන බලපුවාම? එහෙනම් මේ පුද්ගලයා වෑයමක් දරලා තියෙනවා. මොකද්ද දරලා තියෙන වෑයම? මොකද්ද මේ සුත්තපත් අරිය ශාවකයා දරලා තියෙන වෑයම? නූපන් අකුසල් උපද්දවන්නේ නැතිව ඉන්න වෑයමක් දරලා තියෙනවා. ඒ වගේම උපන් අකුසල් මොනා කරන්නද වෑයමක් දරලා තියෙන්නේ? උපන් අකුසලය ප්‍රාහණය කරන්න වෑයමක් දරලා තියෙනවා. එහෙනම් ඒ උපන් අකුසලයේ උපදින්න ආපු අකුසලයේ ප්‍රාහණය කරන්න මොකද්ද භාවිතා කළේ? මෙත්තානුස්සතිය. ඒ කියන්නේ නූපන් කුසලය මොකද කරන්න හදලා තියෙන්නේ? උපද්දවන්න වෑයමක් දරලා තියෙනවා. එහෙනම් දැන් මේ මෛත්‍රිය උපදවා ගත්තට පස්සේ ඒ කියන්නේ උපන් කුසලය භාවිතා කරන්න පටන් අරන් තියෙනවා. ඒකයි තීරුම් ගන්න ඕනේ. අන්න එහෙනම් දැන් මේ පුද්ගලයා තුල සතර සම්මප්පදාන ක්‍රියාත්මක වෙනවා. සතර සම්මප්පදාන ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලත් අවසන්. දැන් එහෙනම් මේ සුත්තවත් අරිය ශාවකයා කොහොමද තීරණය කළේ? ද්වේෂය ප්‍රාහණය කළ යුතු දේ, මෙත්තානුස්සතිය මරණානුස්සතිය ආශ්‍රය කළ යුතු දේ කියන එක තීරණය කළේ කොහොමද? අර බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙන හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා. අන්න එහෙනම් දැනටමත් ඔහු තුල මේ සම්මා සති ක්‍රියාත්මක වෙලාද නැද්ද? ක්‍රියාත්මක වෙලා. අන්න ඒකයි තීරුම් ගන්න ඕනේ. එහෙනම් ඔහු තුල දැනටමත් මේ සතර සතිපට්ඨානය ක්‍රියාත්මක වෙනවා. ඒකයි තීරුම් ගන්න ඕනේ. සම්මා සති ක්‍රියාත්මක වෙනවා. සම්මා වායාම ක්‍රියාත්මක වෙනවා. එහෙනම් දැන් මේ වෑයමක් දරලා මොකද කළේ? අර උපදින්න ආපු ද්වේෂය වීත ද්වේෂී කළා. ඒ කියන්නේ අර මිච්ඡා සංකප්ප මොනවා බවටද පත් කළේ? සම්මා සංකප්ප බවට පත් කළා. රාගය වීත රාගී කළා, ද්වේෂය වීත ද්වේෂී කරනවා, මෝහය වීත මෝහී කරනවා. අන්න ඒකයි තීරුම් ගන්න ඕන. එහෙනම් අපි තීරුම් ගන්න ඕන මේ රාගය වීත රාගී කරනකොට, ද්වේෂය වීත ද්වේෂී කරනකොට, මෝහය වීත මෝහී කරනකොට අන්න ඒ ක්‍රියාකාරකම තුලම මොකද වෙලා තියෙන්නේ? සම්මා දිට්ඨි පුබ්බංගම. සම්මා දිට්ඨිය පෙරගමන් කරු වශයෙන් කටයුතු කරලා වෑයමකුත් දරලා තියෙනවා. අර නූපන් අකුසවල් නූපද්දවන්නත්, උපන් අකුසල් ප්‍රාහණය කරන්නත්, නූපන් කුසලය උපද්දවන්නත්, ඉපදුණු කුසලය භාවිතා කරන්නත්. අන්න එහෙනම් සම්මා වායාමත් ක්‍රියාත්මක වුණා. අර හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා තමා සිත පිරිසිදු වෙන දේ මොකක්ද? ඒක ආශ්‍රය කළ යුතුයි. සිත අපිරිසිදු වෙන දේ මොකක්ද? ඒක ප්‍රාහණය කළ යුතුයි. ඒ කියන්නේ ආන පාන. දැනටමත් ක්‍රියාත්මක වෙලා. අන්න එහෙනම් සම්මා සති ක්‍රියාත්මක වෙලා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන සතර සම්මප්‍රදාන ක්‍රියාත්මක වෙලා, සතර සතිපට්ඨානයත් ක්‍රියාත්මක වෙලා. එහෙනම් ওই ක්‍රියාකාරකම කරනකොටම අර ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන සතර ඉරිදිපාදත් ක්‍රියාත්මක වෙලා. සතර ඉරිදිපාදත් ක්‍රියාත්මක වෙලා.
දැන් එහෙනම් තේරුම් ගන්න ඕන. දැන් එහෙනම් අන්න මනෝසුචරිතයක් ඇති කර ගත්තා. මනෝසුචරිතයක් ඇති කරගත්තා. අපි කතා කළේ ද්වේෂය ගැන. ද්වේෂයට වගේමයි රාගය, මෝහයට. මනෝසුචරිතයක් ඇති කරගන්නවා. එහෙනම් දැන් මේ සුත්තවත් අරිය ශාවකයා අර කයෙන් සිතින් කරපු අකුසල් තුන කරනවද? මොනවාද සිතින් කරපු අකුසල් තුන ඉස්සර අසුතවත් පුතග්ජනයෙක් කාලේ? අභි ඉච්ඡා. අන්න 8 වෙනි අකුසලය. 9 වෙනි අකුසලය ව්‍යාපාදේ. 10 වෙනි අකුසලය මිච්ඡා දිට්ඨි. එහෙමත් නැත්නම් පදුට්ඨ මන සංකප්ප. අන්න දැන් ඒ තුන පරාදය කරලා අවසන්. මනෝසුචරිතයක් ඇති කරගත්තා. එහෙනම් දැන් මොකද වෙන්නේ? මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන. 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 ඒ කියන්නේ ප්‍රභවයේ වෙන්න ගිය රාගය, ද්වේෂය, මෝහය ප්‍රභවයේ වෙන්න දුන්නේ නැහැ. එහෙමත් නැත්නම් පංචස්කන්ධේ උපාදානය කරගන්නයි ගියේ උපාදානය කරගත්තේ නැහැ. ඒකයි තේරුම් ගන්න. එහෙනම් දැන් මනසාචි ප්‍රසන්නේන. දැන් මොකද වෙන්නේ? බහසතිවා. බහසතිවා. ඊට පස්සේ කරෝතිවා. ඒකයි තේරුම් ගන්න. අන්න එහෙනම් දැන් මේ සිත පිරිසුදු කරගත් සුතවත් ආර්ය ශාවකය. ඒ කියන්නේ අර පුද්ගලයා ඉස්සර නම් අර සුතවත් පුතග්ජනයට අර අනුන් පදයක් ඇහුණා මොකද වුනේ? මේ සිතේ ද්වේෂය ඉපදුණා. හැබැයි දැන් මේ සුතවත් ආර්ය ශාවකයට අපි හිතමු අනුන් පදයක් ඇහුණා කියලා. මොකද කරන්නේ? ද්වේෂය උපදින්නයි යන්නේ කියලා වහාම මෙත්තානුසතිය වඩලා, මරණානුසතිය වඩලා, බුද්ධානුසතිය වඩලා අර උපදින්න ආපු ද්වේෂ බීජය උදුරා දැමුවා. අන්න එහෙනම් දැන් ඔහුගේ වචී ඉස්සරන වචී දුස්චරිතේ හැසිරුණා. දැන් වචී සුචරිතේ හැසිරෙනවා. එහෙනම් අර වචනයෙන් කරන අකුසල 4 කරනවද? නෑ, සිද්ධ වෙන්නේ නෑ. මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාප ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒකයි තේරුම් ගන්න. එහෙනම් ඒ පුද්ගලයා තුල මේ සුතවත් ආර්ය ශාවකයා තුල මේ සම්මා වාචා පවත්වා ගන්න දැනටමත් වෑයමක් ක්‍රියාත්මක වෙලා තියෙනවද නැද්ද? දැනටමත් ක්‍රියාත්මක වේලා. ඒකයි තේරුම් ගන්න. එහෙනම් අර හේතුඵල ධර්මයට බහාගල පාබලා ණය විනයට සසඳා බලා දැනටමත් කටයුතු කරලා තියෙනවද නැද්ද? දැනටමත් කටයුතු කරලා තියෙනවා. එහෙනම් මේ ක්‍රියාකාරකමටත් මුල්ුනේ මොකද්ද? සම්මා දිට්ඨි පුබ්බංගම. ඒකයි තේරුම් ගන්න. එහෙනම් දැන් භාසතිවා කරෝතිවා. ඉස්සරලන් අර අසුතවත් පුතඥය කාය සංකාර කළා. කාය දුස්චරිතේ හැසිරුණා. හැබැයි දැන් මේ සුතවත් ආර්ය ශාවකයා කාය දුස්චරිතේ හැසිරෙනවද? නැහැ. ඔහු අර කයෙන් කරන අකුසල් තුනෙනුත් මිදී නිදහස් වෙනවා. කයෙන් ප්‍රාණඝාතයෙන් මිදී නිදහස් වෙනවා. සොරකමෙන් මිදී නිදහස් වෙනවා. කාමයේ වර්ධව හැසිරීමෙන් මිදී නිදහස් වෙනවා. අන්න එහෙනම් ඔහු සම්මා කම්මන්ත මේ තුන්දොරෙන්ම කර්මය බිහි කර ගැනීමෙන් මිදී නිදහස් වෙනවා. ඒ වගේම අර අපි කලින් කතා කරපු පුණ්‍ය කම්ම, පාප කම්ම දෙකෙන්ම මිදී නිදහස් වෙනවා. ඒකයි තේරුම් ගන්න. කම්මාන්ත මේ තුන්දොරෙන්ම කර්මය බිහි කර ගැනීමෙන් මිදී නිදහස් වෙනවා. අන්න එහෙනම් දැනටමත් ඔහු තුල ඒ සඳහා වෑයමක් ක්‍රියාත්මක වෙනවා. සති සම්මා සතිත් ක්‍රියාත්මක වෙනවා. අන්න එහෙනම් දැන් දස අකුසලයෙන්ම මිදී නිදහස් වෙනවා. එහෙනම් ඒ කාය සංවරයටත් මොකද්ද මුල්ුනේ? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි පුබ්බංගම. ඒකයි තේරුම් ගන්න. අන්න එහෙනම් දැන් මේ පුද්ගලයා දස අකුසලයෙන්ම මිදී නිදහස් වෙනවා. මේ සුත්තවත් ආර්ය ශාවකයා දස අකුසලයෙන්ම මිදී නිදහස් වෙනවා. හැබැයි අර වේරමණී අර්ථයෙන් නෙමෙයි. මේකට කියනවා
පටිවිරතෝ අර්ථය කියලා. මොන අර්ථයද? පටිවිරතෝ අර්ථය. ඒක තමයි අර බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළේ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති. අදින්නාදානම් පහය අදින්නාදාන පටිවිරතෝ හෝති. කාමේ සුමිච්ඡාචාරම් පහය කාමේ සුමිච්ඡාචාර පටිවිරතෝ හෝති. මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති. සංවර සීලය. උපදින්න එන රාගය, ద్వේෂය, මෝහය මොකද කළේ? වර කළා, වාරණය කළා. ඒකයි තේරුම් ගන්න ඕනේ. අන්න එහෙනම් දැන් මේ සුතවත් ආර්ය ශාවකයා දැනටමත් තමාගේ අර ඇස කන නාසය දිවකය මන කියන ස්පර්ශ ආයතන 6 මොනවා බවටද පත් කරගෙන තියෙන්නේ? ඉන්ද්‍රිය බවට පත් කරගෙන. ඒවා භාවිතා කරන්න ඉන්ද්‍රිය වශයෙන්, ආයතන වශයෙන් ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. අන්න එහෙනම් දැන් අර සතර සංවර සීලේ ඉන්ද්‍රිය සංවරය දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඒකයි තේරුම් ගන්න. සතර සංවර සීලේ ඉන්ද්‍රිය සංවර සීලය. ආයතන ඉන්ද්‍රිය බවට පත් කර ගනිමින් ඉන්නේ, පත් වෙමින්. අන්න එහෙනම් දැන් ඒ සුත්තවත් ආර්ය ශාවකයා තුල අර පංච ඉන්ද්‍රිය පංච බලත් මොකද වෙන්නේ? ක්‍රියාත්මක වෙනවා. අර සද්ධා ඉන්ද්‍රිය දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සද්ධා බල ගැන්වෙන බලම හතර මොනවද? අර කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධම්ම ශ්‍රවණං, යෝනිසෝ මනසිකාර, ධම්මානුධම්ම පටිපදනා දැනටමත් ක්‍රියාත්මක වෙනවා. අන්න එහෙනම් පංච ඉන්ද්‍රිය පංච බලත් ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙමේ අර සද්ද බොජ්ජංගත් ක්‍රියාත්මක වෙනවා. අර ධම්ම විචේ සබ්බොජ්ජංගේ, සති සබ්බොජ්ජංගේ මේවා දැනටමත් ක්‍රියාත්මක වෙනවා. මොකද මේ සුතවත් ආර්ය ශාවකයා තුල දැනටමත් අර ධම්ම විචේ සබ්බොජ්ජංගේ ක්‍රියාත්මක වෙනවා. ඔහු ද පසක් කොට අත්දැක ගන්නවා මේ තමා තුල සිද්ධ වෙන ක්‍රියාකාරකම මොකක්ද කියලා. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා ඒ වගේම දැන් මේ සුතවත් ආර්ය ශාවකයා ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා වගේම ඔහු ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් මොකද කරන්නේ? ප්‍රත්‍ය අවශ්‍යයි. ප්‍රත්‍ය භාවිතා කරනවා. හැබැයි ප්‍රත්‍ය කිසිවක් උපාදානය කරගන්නේ නැහැ. මොනවද ප්‍රත්‍ය? මොනවද ප්‍රත්‍ය? චීවර, පැවිද්දෙකුට නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය. ගිහියෙකුට නම් කැම වීම, ඇඳුම් පැළඳුම්, ඉන්න හිටින්න තැන බේත් තේත්. ඕනේ ප්‍රත්‍ය. දැන් මේ සුතවත් ආර්ය ශාවකයා ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් මේ ප්‍රත්‍ය භාවිතා කරනවා. හැබැයි ඒ ප්‍රත්‍ය මුල් කරගෙන රාගය, ద్వේෂය, මෝහය උපදවා ගන්නේ නැහැ. ඒ ප්‍රත්‍ය උපාදානය කරගන්නේ. අන්න එහෙනම් දැන් ප්‍රත්‍ය සංවර සීලයක් ඇති වෙනවා. ඒ පුද්ගලයා මේ සුතවත් ආර්ය ශාවකයා අර ක්‍රමානුකූල බුදුහාමුදුරු දේශනා කරලා තියෙන ආකාරයට අර පින් අනුමෝදන් කරලා ඒ ප්‍රත්‍ය තමාට ලබා දෙන අයට පින් අනුමෝදන් කරලා ඒ අයගෙන් පින් බලාපොරොත්තු වෙන අයටත් පින් අනුමෝදන් කරලා සියලු ලෝක සත්වයාටත් පින් අනුමෝදන් කරලා මේ ශරීර කූඩුව පවත්වාගෙන යෑම සඳහා මේ ප්‍රත්‍ය භාවිතා කරනවා. අන්න එහෙනම් දැන් මේ සුතවත් ආර්ය ශාවකයා තුල ප්‍රත්‍ය සංවර සීලයත් ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක්ද? සුළු හෝ වරදක් සිදු වුණත් මොකද කරන්නේ? ප්‍රාතිමොක්ඛ සංවර සීලය. ඒ සියලු දේවල් ඔහු කමා කරගන්නවා. ඒවා නොකරන්න අදිෂ්ඨාන කරගන්නවා. ප්‍රාතිමොක්ඛ සංවර සීලය සම්පූර්ණ කරගන්නවා. අන්න එහෙනම් දැන් ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, ප්‍රාතිමොක්ඛ සංවරය මේ තුනම සම්පූර්ණ වෙනවා කියන්නේ මොකක්ද එහෙනම් සම්පූර්ණ වෙන්නේ? ආජීවක පාරිශුද්ධ සංවර සීලේ ක්‍රියාත්මක වෙනවා. ආජීවක ඒ කියන්නේ මේ පැවැත්ම අපවැත්ම කරන පවත්තිතං අපපතිවත්තියං කරන්න ඔහු සම්පූර්ණයෙන්ම ක්‍රියා කරනවා. ඒකම තමා සම්මා ආජීව කියලා කිව්වේ. මේ රිය අරිය කරන්න. මේ පැවැත්මෙන් සම්පූර්ණයෙන්ම මිදී නිදහස් වෙන්න කටයුතු කරනවා. සම්මා ආජීව. ඒකයි තේරුම් ගන්න. එහෙනම් දැනටමත් ඔහු තුල සම්මා වායාම ඒ සඳහා වෑයමක් දරලයි තියෙන. දරමිනුයි සම්මා සති ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒකටත් මුළුනේ මොකද්ද? සම්මා දිට්ඨි පුබ්බංග.
ඒකයි තේරුම් ගන්න ඕන. සම්මා දිට්ඨි පුබ්බංගම. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන සම්මා දිට්ඨි, සම්මා වායාම, එහෙමත් නැත්නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ තුල තමයි ක්‍රියාත්මක වෙන්නේ මොනවද? සම්මා වායාම, සම්මා සති. ඒකයි තේරුම් ගන්න. එහෙනම් දැන් මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියන්නේම ඔහු තුල මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? සම්මා සමාධි. සම්මා සමාධි ක්‍රියාත්මක වෙනවා. ඒකයි තේරුම් ගන්න. එහෙනම් ඔහු සමාධිගත වෙලා ඉන්නේ මොනවාටද සමාධිගත වෙලා ඉන්නේ? මේ රාගය, ద్వේෂය, මෝහය උදුරා දමන්න. මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන්න දැනටම සමාධිගත වෙලයි ඉන්නේ. ඒකයි තේරුම් ගන්න. එහෙමනම් දැන් මොකද වෙන්නේ මේ සුදුවත් අරිය ශාවකයා තුල? අංග 8න් නවතිනවද? නෑ. ඔහු තුල 9 වෙනි අංගයත් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මොකද 9 වෙනි අංගය? සම්මා ඥාන. සම්මා ඥාන. ඒ විතරක්ද? මේ සුදුවත් අරිය ශාවකයා තුල 10 වෙනි අංගයත් ක්‍රියාත්මක වෙනවා. මොකක්ද 10 වෙනි අංගය? සම්මා විමුක්ති. සම්මා විමුක්ති. ඒකයි තේරුම් ගන්න ඕන. අර පඤ්ඤා විමුක්තිය කියලා කිව්වෙත් ඕකයි, විඥා විමුක්තිය කියලා කිව්වෙත් ඕකයි. සම්මා විමුක්ති. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් සදහටම මිදී නිදහස් වෙලා විමුක්තිය උදා කරගන්නවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ සතර කමඨහම් වඩනකොට මොකද වෙන්නේ? මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මම පූර්ණය වෙනවා. සත්තිස් බෝධිපාක්ෂික ධර්මම පූර්ණය වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියලා අපිට වෙනම යම් කිසි ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්ද? අපිට කළ හැකි, කළ යුතු එකම ක්‍රියාකාරකම මොකද්ද? සතර කමඨහන් වඩන එක. සත්ත බොජ්ජංග වඩනවා කියලා එහෙනම් අපිට වෙනම ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්ද? බෑ. කළ හැකි, කළ යුතු එකම ක්‍රියාකාරකම මොකද්ද? සතර කමඨහන් වඩන එකයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපිට දැන් හොඳට පැහැදිලිව තේරුණා මේ සතර කමඨහන් වඩන සුතවත් අරිය ශාවකයෙක් තුල කොහොමද මේ සංවර සීලය, එහෙමත් නැත්නම් මේ සතර සංවර සීලය, එහෙමත් නැත්නම් මේ පටිවිරතෝ සීලය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ ලෝකෝත්තර අංග 10 කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන එහෙනම් මේක තමා මජ්ජි මා පටිපදා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මජ්ජි මා පටිපදා කියලා. මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් සදහටම මිදී නිදහස් විය හැකි, මිදී නිදහස් විය යුතුයි. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය මජ්ජි මා පටිපදා. මජ්ජිමා ඒ කියන්නේ මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මොකද කරන්න ඕනේ? සදහටම මිදී නිදහස් වෙන්න ඕන. ඒකයි තේරුම් ගන්න. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් සදහටම මිදී නිදහස් වෙන්න ඕන. ඒක තමයි මජ්ජි මා පටිපද. එහෙමත් නැත්නම් අපි මේ විග්‍රහ කළ සම්මා එහෙමනම් දැන් අපි තේරුම් ගන්න ඕන ඔය අපිට අපේ රටේ තියෙන පුස්කොළපොත් එහෙම ඔය යුරෝපීන් ජාතිකින් අරගෙන ගිහිල්ලා ඒ අය විග්‍රහ කරලා තියෙනවා මේ මිඩල් පාත් කියලා එකක්. ඒ කියන්නේ ඒව සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව හේවත් මැදුම් පිළිවෙත කියලා. දැන් අපි තේරුම් ගන්න ඕන
කෝ එහෙනම් ඔය කියන මැදුම් පිළිවෙත මැදමාවත කෝ? කෝයේ මැදමාවත? කෝයේ මිඩල් පාත්? මොකද යුරෝපීන් හිතාගෙන ඉන්නේම මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ඔන්න ඔය කියන ලෞකික මාර්ගයයි. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. ඒ කියන්නේ මේ සමබරව ජීවිතයක් ගත කරන එකයි කියලා. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන එහෙනම් මොකද්ද ඔය කියන මිඩල් පාත් හේවත් මැදමාවත කියලා. මොකේ මැද ගැනද ඔය කතා කරන්නේ? හැබැයි මධ්‍යම ප්‍රතිපදාව කියලා එකක් බුදුහාමුදුරුවෝ නම් දේශනා කරලා නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මජ්ක්‍ධිමා පටිපදා කියලයි. මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සදහටම මිදී නිදහස් වෙන ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. මේ ගති 31ෙන්ම මිදී නිදහස් වෙන ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඒකයි තේරුම් ගන්න ඕනේ. හැබැයි අපි තේරුම් ගන්න ඕන ඔය ලෞකික සම්මාදිට්ඨියේ ක්‍රියාත්මක වන පුද්ගලයින්ට පුළුවන් ඔන්න ඔය කියන જાතියේ මැදමාවතක් අවශ්‍ය නම් හදාගන්න පුළුවන්. හැබැයි මොකේ මැදද? ඒක තමයි මෙන්න මේ පැවැත්මේ මැද. ඒකයි තේරුණා. අපි දන්නවනේ දැන් මේ පැවැත්ම තුල ගති කීයක් තියෙනවද? ගති 31ක් තියෙනවා. සතර අපායක් තියෙනවා. ඔය තියෙන්නේ. ඊට පස්සේ සතර අපායක් තියෙනවා. ඊට පස්සේ මනුස්ස ගතිය තියෙනවා. තව දිව්‍ය ගති 6ක් තියෙනවා. ඒ විතරක්ද? තව තියෙනවා බ්‍රහ්ම ගති. බ්‍රහ්ම ගති 20කුත් තියෙනවා. ඕකනේ. ඔන්න එහෙනම් දැන් පැවැත්ම තුල ගති 31ක් තියෙනවා. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන ඔය කියන ආකාරයේ ලෞකික සම්මාදිට්ඨියක හෙවත් ඔය කියන ආකාරයේ මැදමාවතක හෙවත් මධ්‍යම ප්‍රතිපදාවක පුද්ගලයෙක්ට ක්‍රියා කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට නම් ඔය සමහර අය හිතාගෙන ඉන්නවා අරක්කු උදාහරණයක් විදිහට ගත්තොත් අරක්කු නොබී ඉන්නෙත් නැහැ. හැබැයි වෙරි වෙන්න බොන්නෙත් නැහැ. අන්න ඒ ආකාරයට ඒගොල්ලෝ හදාගෙන තියෙනවා එක්තරා මැදමාවතක්. ඒ කියන්නේ හිරේ යන්න තරම් හොරකම් කරන්නේ නැහැ. හැබැයි හොරකම් නොකරන්නේ නැහැ. ඒකයි තේරුම් ගන්න. ඒක නිසා මෙන්න මේ ඔය කියන ආකාරයේ මේ ලෞකික සම්මාදිට්ඨියක ක්‍රියාත්මක වුණොත් ඔය හදාගත්තු මැදමාවතක ගමන් කළොත් ගමන් කරන්න පුළුවන්. මේ මැදමාවතක් පෙන්නලා දෙන එකම තමයි ආගම් වලින් කරන්නේ. ආගම් වලින් කරන්නේ. හැබැයි අපි තේරුම් ගන්න ඕන. එහෙනම් ඔය ආගම් වල කටයුතු කරන, ඔය ආගමික ප්‍රතිපත්තියක් ගමන් කරන, ඔය ලෞකික සම්මාදිට්ඨිය ගමන් කරන, ඔය කියන જાතියේ මැදමාවතක ගමන් කරන අයට මොකක්ද උදා වෙන විපාකය? මොකක්ද උදා වෙන ඵලය? මොකද නිවන් දකින්න බෑනේ. නිවන් දකින්න නම් මජ්ක්‍ධිමා පටිපදා වෙන්න. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සදහටම මිදී නිදහස් වෙන්න කටයුතු කරන්න. එහෙනම් මොකක්ද එයාට උදා වෙන විපාකය? අන්න ඒකට තමයි මේ බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා. මේ අංගුත්තර නිකායේ තියෙනවා මේ කම්ම වර්ගය කියලා. මේ කම්ම වර්ගයේ බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා මේ සියලුම දේවල්. එතකොට බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙනවා අර මිච්ඡාංග 8ක් අනුගමනය කරමින් යන පුද්ගලයාට මොකද්ද උදා වෙන විපාකය කියලා. ඒ පුද්ගලයාට කම්මං කන්හං කන්හ විපාකං අන්න දුගතිගාමී විපාකය. ඒ වගේම අර රාගය ද්වේෂය මෝහය මුල් කරගෙන අර භාවනා කරලා හෝ අර ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරලා අර తాවකාලික චේතෝ විමුක්තියක් හෝ తాවකාලිකව රාගය ද්වේෂය යටපත් කරගන්න පුද්ගලයාට මොකද උදා වෙන විපාකේ? අන්න ඒ පුද්ගලයන්ට උදා වෙනවා කම්හං සුක්ඛං සුක්ඛ විපාකං.
ඒකයි තේරුම් ගන්න. ඒ කියන්නේ කම්හං කන්නහං කන්න විපාකං කිව්වේ කොහෙද කියලා උපදින්නේ? සතර අපායි. එහෙනම් කම්හං සුක්ඛං සුක්ඛ විපාකං කියලා විග්‍රහ කළේ මොකක්ද? කොහෙද කියලා උපදින්නේ? අන්න අර බ්‍රහ්ම ගති වල. ඒ වගේම බුදුහාමුදුරු අර මිනිස්සු හදාගන්නා ලෞකික සම්මාදිට්ඨිය. එහෙමත් නැත්නම් අර මැදමාවත. මැදමාවතේ අයට කොහෙ ගිහලා උපදින්නේ? ඒ අයට තමා මේ කම්හං කන්හ සුක්ඛං කන්හ සුක්ඛ විපාකං. ඒ අයට දෙකම බලපානවා. ඒක තමයි මැදුම් පිළිවෙත. ඒ අය කොහෙද ගිහලා උපදින්නේ? අර මනුස්ස ගති සහ දිව්‍ය ගති 6. ඕකයි තේරුම් ගන්න ඕනේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා ඔය ගති 31ෙන්ම මිදී නිදහස් වීමයි නිවන. ඒකට තමයි කිව්වේ අකන්හ අසුක්ඛ විපාකං කම්මක්ඛය කියලා. කම්මක්ඛය කරන්න ඕන. කම්මයකය කරන්න ඕන. ඒකේ තේරුම් ගන්න. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මජ්ක්‍ධිමා පටිපදා. එහෙනම් මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සදහටම මිදී නිදහස් වෙන මාර්ගයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඒක නිසා අපිට කළ හැකි, කළ යුතු එකම එක ක්‍රියාකාරකම මොකද්ද? මේ සිතේ උපදින්න එන රාගය, ද්වේෂය, මෝහය විතරාගී, විත ද්වේෂී, විත මෝහී කරන්න ඕන. ඒක තමයි කියන්නේ සමුදය නිරෝධ කරන්න ඕන. සමුදය නිරෝධ කරයිද ඒ පුද්ගලයා අර චතු ආර්ය සත්‍ය පසක් කොට අද්දක ගන්නවා වගේම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම පූර්ණය කරගන්නවා. අර විඥා විමුක්තිය හෙවත් සම්මා විමුක්තිය උදා කර ගන්නවා.